අපේ ඉඟුරු කොරෝනා වලට මම හිතන්නේ හොඳ බෙහෙතක් විදිහට විදේශ පව පිළියරන් තියෙනවා. අද මම හිතන්නේ ලංකාවට වඩා ලංකාවේ කුළුබඩු හා ඒ ආර්ථික නිෂ්පාදනය ගැන කතා කරන්න පටන් ගන්න තියෙන ලෝකෙට. අතික ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දෙවියන් ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්කලා තමයි අපේ අමාත්‍යංශ ඒකපත් වෙලා කටයුතු කරන්න ආරම්භ කරන්නේ. අපිට මේක රජයක් විදිහට තනියෙන් කරන්න බෑ රාජ්‍යාංශයෙන්. ඒක පෞද්ගලික අංශයේ දායකත්වය විශේෂයෙන්ම වැදගත් වෙනවා. ආයු වඩන සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි සුවිශේෂී සාකච්ඡාව ඊටාම වැඩිපුර කතාබහට ලක්වුණු අමාත්‍යාංශයක් එක්කයි අපේ අද දින සාකච්ඡාව ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි උක් බඩේරුඟු කජු ගම්බිරිස් කුරුඳු කරාමු නැටි එවැගේම බුලත් ඇතුළු කුඩා වැවිලි බොහෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි කාර්යභාරය 2021 ආරම්භුණු එවැගේම තමයි සෞභාග්‍යයේ දැක්ම සමග 2021 කොහොමද මේ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල මොන වගේද කියන කාරණාව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. දේශීය අපනයන භෝග සඳහා විදේශීය වෙළඳපොළ තුල අපමණ අගයක් තිබෙනවා. ඒ අපමණ අගය නිර්මාණය කරගත යුත්තේ අපිමයි. ඒ සඳහා නවමු පිඹුරුපත් සකසමින් ඉන්නා වකවානුවක අපි 2021 මුල පුරනවත් එක්කම රාජ්‍ය අමාත්‍යාංශයේ රැඳී සිටින්නේ. අද දින මේ පිළිබඳ කතා බහ කරන්නට අපි සූදානම් වෙන්නේ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය සමග. බොහොම ගෞරවයෙන් ඔබතුමිය පිළිගන්නවා ආයුබෝවන් කියලා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සමග 2021 මෙම නව රාජ්‍ය අමාත්‍යාංශයේ වැඩපිළිවෙල මොන වගේද කියලා ප්‍රථමයෙන්ම දැනගන්න කැමතියි. ඔව් ගයන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය පදනම් කරගෙන ඒ ආශ්‍රිතව අපේ අමාත්‍යාංශය 2021 ඉඳලා 2025 දක්වා අපේ ක්‍රියාත්මක 5 අවුරුදු සංවර්ධන වැඩපිළිවෙල දැනට සකස් කරලා තියෙනවා. මේ සංවර්ධන වැඩපිළිවෙල තුළ ඇත්තටම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන ප්‍රධාන ප්‍රතිපත්ති 10ක් ඒ වගේම මේකේ තියෙන ඉලක්කයන් 7ක් පදනම් කරගෙන තමයි අපි අපේ 5 අවුරුදු සංවර්ධන වැඩසටහන සකස් කරලා තියෙන්නේ. මේ වැඩසටහන සකස් කරනකොට මේ වැඩසටහනත් එක්කලා අපි ඒකාබද්ධ කරගෙන තියෙනවා අපේ අමාත්‍යාංශය යටතේ තියෙන අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුව, ලංකා සීනි සමාගම, ශ්‍රී ලංකා කජු සංස්ථාව, ඒ වගේම අපේ SRI ශ්‍රී ලංකා ෂුගර් රිසර්ච් ඉන්ස්ටිටියුට් මේ වගේ ආයතන 7ක් අපි එකතු කරගෙන තියෙනවා. 8ක් එකතු කරගෙන තියෙනවා. ඒතර මේ එකතු කරගත්ත ආයතනත් එක්කලා ඔබ කතා කරා අපනයන කුෂිකර්ම ප්‍රවර්ධන ශාස්ත්‍රය තුල වර්තමානයේ අපිට මේ ශාස්ත්‍රයට විශාල අවකාශයක් තියෙනවා කියලා ලෝකයේ තුල. ඔව් කොවිඩ් වසංගත තත්ත්වයේ හැමුවේ සුවිශේෂ අවධානයක් ලෝකයේ යොමු වෙලා තියෙනවා ලංකාවේ අපනයන කියන්නේ ස්පයිසස් ගැන, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ගැන. අද මං හිතන්නේ ලංකාවට වඩා ලංකාවේ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදනය ගැන කතා කරන්න පටන් ගන්න තියෙන්නේ ලෝකය. ඒතර අපිට ලොකු අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා ගයන්. ඒකත් එක්කලා අපේ ලංකාවේ අපේ අමාත්‍යාංශය දැනට අපේ දල ජාතික නිෂ්පාදනයේට කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන වල දායකත්වයේ 2% පමණ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට අපි 2025 වෙනකොට ඒ දායකත්වයේ 4% දක්වා දෙගුණ කරගන්න 4 දක්වා වැඩි කරගන්න අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒක අපේ එක දැක්ම. ඒ කියන්නේ එක අපේ අභිමතාර්ථයක් ගෝල් එකක්. දෙවෙනි එක තමයි අපේ දෙවෙනි ගෝල් එක තමයි මේ ශාස්ත්‍රයේ නිරත වෙලා ඉන්න ගොවීන්ගේ ආදායම ඒක පුජ්‍යල ආදායම ඇමරිකානු ඩොලර් 6500 දක්වා ඉහළ නැංවීම. තුන්වෙනි එක තමයි මේ ශාස්ත්‍රය තුල නිරත වෙලා ඉන්න තරුණ ව්‍යවසායකයන්ගේ ප්‍රමාණය අද වෙනකොට 10%ට වඩා අඩුයි ගන්න. ඒතර මේක 130 2030 වෙනකොට 2025 වෙනකොට 130 දක්වා වැඩි කරන්නත් අපිට ඉලක්කයක් තියෙනවා. ඒත් එක්කම ඔබ දන්නවා අපේ රටේ කජු දේශීය කජු අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ අපි 50ක පමණ ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයෙන් අපේ රට ස්වයං පෝෂණය කරන්න 2025 දක්වා ඒකත් ලංකාවේ දේශීය සීනි අවශ්‍යතාවයේ 60ක් විශේෂයෙන්ම බ්‍රවුන් ෂුගර් අවශ්‍යතාවයේ 60කට වඩා වැඩි ප්‍රමාණයක් පුල්පිල් කරන්නත් අපිට ඉලක්කයක් තියෙනවා. මේ ඉලක්ක පදනම් කරගෙන තමයි ගයන් අපි අපේ 2021 අවුරුද්දේ ඇක්ෂන් ප්ලෑන් එක එහෙම නැත්නම් ක්‍රියාකාරී සැලසුම අපි සකස් කරලා තියෙනවා. ලොකු අභිමතාර්ථයක්, ලොකු පරමාර්ථයක්, ලොකු ඉලක්කයක් එක්ක අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්කලා තමයි අපේ අමාත්‍යාංශය ඒකබද්ධ වෙලා කටයුතු කරන්න ආරම්භ කරලා තියෙන්නේ මේ වර්ෂයේ ඉඳලා. හොඳයි. වැවිලි කර්මාන්තයේ ගත්තාම නව තාක්ෂණය කියන දේ හරි වැදගත් කාරණාවක්. ඵලදායීතාවය වැඩි කරන්නට ඒ වගේම තමයි මා සඳහන් කරපු මේ
ඒ වගේම බඩේ ඉරඟු, කජු, ඒ වගේම ගම්බිරිස්, ඒ වගේම කරාමු නැටි, බුලත් ඇතුළු මේ වැවිලි භෝග වගාව සුපෝෂණය කරන්නට නව තාක්ෂණයෙන් ලැබෙන දායකත්වය ඉතාම ඉහළයි. මේ අමාත්‍යාංශයේ විදියට ක්‍රියාත්මක වීමේදී තාක්ෂණයේ පැත්තෙන් මොන වගේ ක්‍රමවේද ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනවා? ඔව් ගයන් ඇත්තටම දැන් ලෝකේ අපි ගත්තොත් එහෙම අපනෑනේ කෘෂිකර්මාන්තයේ ගොඩක් නව තාක්ෂණයත් එක්ක මුසු වෙලා තියෙන්නේ. ඒතර මේ නව තාක්ෂණයත් එක්ක මුසු වෙලා ඉදිරියට යනකොට අපනෑනේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුල අපේ ලංකාවේ විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයේ ඵලදායීතාවය අඩුයි. ඒතර විශේෂ ශ්‍රම ඵලදායීතාවය. අපේ ශ්‍රම ඵලදායීතාවයේ විශාල ප්‍රමාණයක පහළ මට්ටමක තියෙනවා. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ ඵලදායීතාවයත් පල්ලෙහා මට්ටමක තියෙනවා. සමස්ත ඵලදායීතාවය. ඒතර මේ ඵලදායීතාවය ඉහළ නංවන්න වගේම ශ්‍රම ඵලදායීතාවය ඉහළ නංවන්න නම් අපිට අලුත් තාක්ෂණය ඕන වෙනවා. ඒකත් එක ගයන් අපි ගත්තොත් එහෙම අපේ අමාත්‍යාංශයේ යටතේ ඇග්‍රිකල්චරල් සෙක්ටර් මොඩර්නයිසේෂන් ප්‍රොජෙක්ට් එක තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එක වගේම අපේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශාස්ත්‍රය තුල ප්‍රවීණයන් රැසක් කටයුතු කරන මේ දෙපාර්තමේන්තුවත් එකතු කරගෙන අපි අමාත්‍යාංශය මේ සෙක්ටර් එකට අවශ්‍ය අලුත් තාක්ෂණය හඳුන්වලා දෙනවා. ඒ ඔබ තාක්ෂණය ගත්තාම අපිට පුළුවන් මේ ඇග්‍රිකල්චර් සෙක්ටර් එක ගත්තාම මෙකනයිස් කරන්න පුළුවන්. කර්මීකරණය කරන්න පුළුවන් අලුත් තාක්ෂණයත් එක්කලා. ඒකට අවශ්‍ය වැඩපිළිවෙලක් දැනට කතා කරමින් ඉන්නවා. ඒත් එක්කලම ගයන් අපිට වැදගත්ම දේ තමයි අග එකතු කිරීම. අග එකතු කිරීම හරි වැදගත් වෙනවා මේ ශාස්ත්‍රයට. මම ඔබට කියන්නම් ගයන් දැන් අපිට කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවල අපි යවන්නේ රෝපෝම් එකෙන් පිට රටවල් වලට. එතකොට අපිට සිද්ධ වෙලා තියෙනවා අපේ දල ජාතික නිෂ්පාදනයට එකතු කරන කන්ට්‍රිබියුෂන් එක 2%කට වඩා අඩු වෙලා තියෙන්නේ අපි රෝපෝම් එකෙන් යවන හින්දා. එතකොට වැලියු ඇඩිෂන් වල කන්ට්‍රිබියුෂන් එක 10%ටත් වඩා අඩුයි. එතකොට වැලියු ඇඩිෂන් වල කන්ට්‍රිබියුෂන් එක අපිට 30%ට වඩා වැඩි කරන්න ඒ ලක්ෂ්‍යයක් තියෙනවා. එහෙනම් අගය එකතු කිරීම කරන්න ඕනේ. අද වෙන විට මේ අගය එකතු කිරීම කරන්න අවශ්‍ය සහාය ලබා දීලා අපිට මේක රජයක් විදියට තනියෙන් කරන්න බෑ රාජ්‍යාංශයට. එතකොට පෞද්ගලික අංශයේ දායකත්වය විශේෂයෙන්ම වැදගත් වෙනවා. අපි අමාත්‍යාංශයේ මේ කියන ඇග්‍රිකල්චරල් සෙක්ටර් මොඩර්නයිසේෂන් ප්‍රොජෙක්ට් එකේ ඒ දායකත්වයත් එක්කලා කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවල අග එකතු කිරීම කරන්න ඒ සෙක්ටර් එක වැඩි දියුණු කරන්න කර්මාන්ත ශාලා 30කට අධික ප්‍රමාණයකට අපි අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවා. මේ අවුරුද්ද තුල මේ කර්මාන්ත ශාලා ආරම්භ කරොත් එහෙම අපිට පුළුවන් විශාල වශයෙන් අග එකතු කරපු නිෂ්පාදන ලෝකයට යවන්න. විශේෂයෙන්ම තව කියන්න ඕනේ ඔබට අපි අද මේක නිසා අපි රෝපෝම් එකෙන් යවන නිසා ගයන් අපිට යවන්න වෙලා තියෙන ලෝ එන්ඩඩ් මාකට් වලට ඒ කියන්නේ ඉන්දියාව වගේ ඒ රටවල් වලට අපිට හයි එන්ඩඩ් මාකට් එක යුරෝපියන් කන්ට්‍රීස් වලට යවන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා අපේ ඉදිරි අවුරුදු 5 ඇතුළත ටාගට් මාකට් එක තමයි හයි එන්ඩඩ් මාකට් එක. ඔය කියන්නේ යුරෝපියන් කන්ට්‍රීස් වලට අපේ ස්පයිසස් යවන්න අග එකතු කිරීම කරලා. හොඳ කාරණාවක් ආව අගේ එකතු කිරීම. මම එතන පැහැදිලි කරගෙන මොකක්ද මේ අගේ එකතු කිරීම? එහෙම නැත්නම් ඒ සඳහා අපි මොනවද ගෙනෙන වැඩ පිළිවෙල රසක් ඇති ඒ අතරින් අපි සඳහන් කිරීමක් කරනවා. දැන් අගේ එකතු කිරීම කළා දැන් ඔබ ගම්මිරිස් ගන්නකො. දැන් අපිට ගම්මිරිස් කියන එක අපි ගම්මිරිස් ඇට විදියට වියලි ගම්මිරිස්, කළු ගම්මිරිස් කළු ගම්මිරිස් පිට රට යවනවා. ඒක රෝපෝම් එකෙන් ගම්මිරිස්. හැබැයි ඒ කළු ගම්මිරිස් සුදු ගම්මිරිස් වයිට් පෙපර් කරොත් ඒ යම්කිසි වැලියු ඇඩිෂන් එකක් කරලා. ඒතර අපිට ගම්මිරිස් ඔයිල් එක යවන්න පුළුවන්. ගම්මිරිස් පවුඩර් එක යවන්න පුළුවන්. ඒතර ඔයිල් ෆෝම් එක ඔයිල් එක්ස්ට්‍රැක්ට් කරලා ඒක යවන්න පුළුවන්. මේක ඇතුලේ අපි ගත්තොත් එහෙම ගම්මිරිස් වල ෆයිබරින් කන්ටෙන්ට් එක හරි ඉහළයි ලංකාවේ ගම්මිරිස්. ඔලිවර්ස්ටන් ගත්තාම ලංකාවේ ගම්මිරිස් තමයි ලෝකෙ තියෙන හොඳම ගම්මිරිස්. එතකොට අපි ගම්මිරිස් බ්ලැක් පෙපර් කළු ගම්මිරිස් විදිහට රෝපෝම් එකෙන් යවනවට වඩා ඒකෙන් ඔයිල් එක්ස්ට්‍රැක්ට් කරගොත් එහෙම විශාල මාකට් එකක් තියෙනවා. ඒක යවන්න පුළුවන්. ඒ වගේම කුරුඳු අපි කුරුඳු බාර් එකනේ යවන්නේ. ඒතර කුරුඳු බාර් එක යවනවට වැඩිය ඒක කුරුඳු කියන්නේ ඔයිල් එකක් විදිහට. තව වැලියු ඇඩිෂන් එකක් කරලා ඔයිල් එකක් විදිහට යවන්නේ. ඒකට බාක් ඔයිල් එක තියෙනවා, ලීෆ් ඔයිල් මේ විදිහට අපි ඔයිල් එක. ඒ විදිහට තමයි වැලියු ඇඩිෂන්ස් කරන්නේ. අපි ගත්තොත් එහෙම අද අපේ කහ දේශීය කහ ගත්තොත් එහෙම කහ ලංකාවේ කහවල තමයි කර්කියුමින් කන්ටෙන්ට් එක වැඩිම. ඒතර අපි කහ යවනවා නම් ලෝකෙට යවන්න අපි කර්කියුමින් එක්ස්ට්‍රැක්ට් කරලා යවන්න. ඒක තමයි වැදගත්. වැලියු ඇඩිෂන් කියන්නේ රෝපෝම් එකෙන් යවන්නේ. ඒතකොට ඒකට අග එකතු කිරීමක් කරලා ඒක යවන්න. උදාහරණයක් විදිහට මීපැණි ගත්තොත් මීපැණි වලට වැලියු ඇඩිෂන් කරන්න ගම්මිරිස් එකතු කරන්න. ඒ වගේ කුරුඳු එකතු කරන්න. ගොඩක් දේවල් තියෙනවා.
අපි හැමදාම කතා කරන්නේ කරාමුණට නම් කරාමුණට නම් නිෂ්පාදනය එතනින් එහාට ගිහිල්ලා තව කරාමුණටි වලින් කොහොමද තව නිෂ්පාදනය අපි කරන්නේ? ඒක කොහොමද ජනතාවට ගෙනෙන්නේ? ඒ සඳහා විශාල ඉල්ලුමක් විදේශ වෙළඳපොළ තිබෙනවා. අනෙක් කාරණාව තමයි පැහැදිලි කිරීමක් කරගත්තේ. ඇත්තටම මෙතුමිය සඳහන් කරා මීපැණි මේ දවස්වල විවිධ නිෂ්පාදන සඳහා යොදා ගන්නවා. නමුත් ඒ සඳහා මීපැණි වලින් තවත් නිෂ්පාදන සිදු කරලා අපි කොහොමද විදේශ වෙළඳපොළ ආක්‍රමණය කරගන්නේ කියන කාරණාව ඊටාම වැදගත්. මේ සියලු නිෂ්පාදන සඳහා ප්‍රවර්ධනයක් අවශ්‍යයි. මේ ප්‍රවර්ධනය අපි කොහොමද 2021 වැඩසටහනත් එක්ක ඉදිරියට ගෙනන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් ගයන් ඇත්තටම අපි ඔබ දැන් ප්‍රවර්ධනය කරන මාකටිං, බ්‍රෑන්ඩින්, මාකට් ඉන්ටෙලිජන්ස්, ප්‍රොමෝෂන් මේ වගේ දෙයක් නේ. ඒ කියන්නේ දැන් අද වෙනකොට අපේ මේ දේශීය කුළුබඩු හා ඒ ආසිත නිෂ්පාදන වලට විශාල මාකට් එකක් නිර්මාණය වෙලා තියෙනවා. මේ කියන අවශ්‍යතාවයත් එක්ක දැන් COVID-19 පැන්ඩමික් එක මේ වසංගත තත්ත්වය ඇත්තටම අපිට ලොකු අවස්ථාවක් නිර්මාණය කරලා තියෙනවා. අපේ මේ දේශීය කුළුබඩු අපිට ඉන්හෙරන්ට් වැලියු එකක් තියෙනවා මේකේ. මේ වැලියු එකත් එක්කලා යවන්න අපිට තියෙනවා. දැන් අපිට තියෙනවා මේකත් එක්කලා ගත්තාම අපි දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් උත් අපේ කුළුබඩු හා ඒ ආසිත නිෂ්පාදන ප්‍රොමෝට් කරන්න, මාකට් කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල අපි හදලා තියෙනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශය යටතේ කුළුබඩු අලෙවි මණ්ඩලය මේ වර්තමාන අපේ ගරු අමාත්‍යතුවරුන් දෙදෙනාගේම මග පෙන්වීම යටතේ කුළුබඩු අලෙවි මණ්ඩලය අපි හදලා තියෙනවා. කුළුබඩු අලෙවි මණ්ඩලය හරහා බලාපොරොත්තු වෙන්නේ අපේ ආයතන රට දේශීය වශයෙන් අපේ කුළුබඩු ප්‍රවර්ධනය කිරීමක් කරන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඉදිරි 2025 විතර වෙද්දී ඉදිරි වසර 2-3 වෙද්දී කුළුබඩු අලෙවි මණ්ඩලය හරහා අපේ විදේශ වෙළඳපොළවල් මේකට එකතු කරගන්න. විදේශ වල ඒත් එකම ගත්තහම ගයන්න අපිට තියෙන දේ තමයි අපි අමාත්‍යාංශය දැනට සාකච්ඡා කරමින් ඉන්නවා. අපේ තානාපති කාර්යාලය තියෙනවා මේ හැම රටකම. ඒතකොට තානාපති කාර්යාලය මට්ටමේ තානාපති කාර්යාලය හරහා අපි මේ දේශීය කුළුබඩු හා ඒ ආසිත නිෂ්පාදන වල වැලියු එක ගැන කතා කරලා ඒක මාකට් කරන්න වැඩ පිළිවෙලක් දැන සකස් කරමින් ඉන්නවා. ඒත් එක්කම ගත්තාම අපි දන්නවා EDB එක එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක. ඒ වගේම අපේ වෙළඳ ට්‍රේඩ් මිනිස්ට්‍රි එක වෙළඳ අමාත්‍යාංශය මේ සියලුම පාර්ශවයන් එකතු කරගෙන අපි අපේ දේශීය වගේම විදේශීය වෙළඳපොළටත් මේ කුළුබඩු හා ඒ ආසිත නිෂ්පාදන රැගෙන යන්න අවශ්‍ය වැඩ පිළිවෙල දැන් සකස් කරමින් ඉන්නවා. ඒ වගේම රිසර්ච් and development ඒ පැත්ත ඩෙවලොප් කරන්න අපි ලොකු වැඩ පිළිවෙලක් හදලා තියෙනවා අමාත්‍යාංශ විදියට. හොඳයි. විදේශීය වෙළඳපොළට අපේ අපනයන භෝග යවන්නට අපි මේ භෝග අනිවාර්යයෙන්ම ව්‍යාප්ත කළ යුතුයි, නිෂ්පාදනය කළ යුතුයි. ඒ නිෂ්පාදනය සිදු කිරීම සඳහා වෙනමම ක්‍රමවේදයක් තිබෙන්නට ඕන. ඒ ක්‍රමවේදය පිමුරුපත් මං හිතන්නේ මේ දවස්වල නිර්මාණය කර අවසන්. එතුමිය සඳහන් කළ ආකාරයටම ඉදිරියේදී ඊටාම අභියෝගාත්මක COVID-19 වෛරස් තත්ත්වයක් එක්ක අභියෝගාත්මක නැගිටීමක් අපිට තිබෙනවා. ඒ නැගිටීමේ පන්නරේ මේ අවස්ථාවේ අපිට ගන්නට හැකියාව තිබෙනවා. ඉතින් අපි හිතනවා මේ COVID-19 කියන්නේ නැතුව අපි මේ පන්නරයක් කරගෙන අපි ඉදිරියට අඩියක් තියනවා නම් මේ අවස්ථාව ඒ හොඳම අවස්ථාව මේ වෙනු ඇතයි අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්ක මම තවත් කාරණාවකට එනවා. මම ඉස්සලා සඳහන් කරා අපිට නිෂ්පාදන ඕන දැන් අපිට යවන්න. මේ සඳහා අපනයන ගම්මාන නිර්මාණය කිරීමේ හැකියාව සහ ඒ සඳහා පිමුරුපත් සැකසෙමින් ඉන්නවා. ඒ පිළිබඳව අපි සඳහන් කරා. ඔව් ගයන් ඊටමන්ම වැදගත් කතාවක් ඒක. අපි ගත්තාම අපේ අමාත්‍යාංශය ඔබ කිව්වා වගේ මේ ශාස්ත්‍රයේ අපි මේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. ක්වොලිටි එක වැඩි කරනවා වගේම ක්වොන්ටිටි එකත් වැඩි කරන්න ඕනේ. ලංකාවේ ලෑන්ඩ් එක්ස්ටෙන්ට් එක වගේම අපිට ලෑන්ඩ් එක්ස්ටෙන්ට් එක වැඩි කරන්න බෑ. එතකොට ලෑන්ඩ් එක්ස්ටෙන්ට් එක වැඩි කරන ප්‍රමාණයට වඩා අපි ඵලදායීතාවය වැඩි කරන්න ඕනේ වගාවේ. ඒකට අදාළව අපි මේ වැඩපිළිවෙලත් එක්කලා තමයි අපේ අපනයන කුෂ්කර්ම ගම්මාන එහෙම නැත්නම් කලාප වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. මෙම වර්ෂය තුල 2025 වෙන විට අපනයන ගම්මාන කලාප අපි 1000ක් හදන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල අනිවාර්යයෙන්ම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ලංකාවේ අපනයනය පදනම් කරගත්ත ඒ කියන්නේ එක්ස්පෝර්ට් processing zones 9ක් හදන්න ඕනේ කියලා. ඒකත් එක්ක align වෙච්ච වැඩපිළිවෙලක් තමයි අපි අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන්නේ
අපනයන ගම්මාන. ඒ අපනයන ගම්මාන වැඩපිළිවෙල දැන් ගත්තොත් එහෙම ඔබ හිතන්නකෝ කොළොන්න ගත්තොත් ගම්මිරිස් විශාල වශයෙන් තියෙන ප්‍රදේශයක්. ඒක ගම්මාන එක පොඩි දෙයක් නෙවෙයි මේ ගයන්න අපි. එතනදී ගත්තාම සමහර විට ඒක ගම්මාන කීපයක් එකතු වෙලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක තියෙන ග්‍රාම සේවා වසම් කීපයක් එකතු කරගත්ත පොකුරු විශාල වශයෙන් පොකුරු ගම්මාන කීපයක් එකට එකතු කරගෙන කලාපයක් විදියට හදන. එතකොට මේ ගම්මානයේ ගම්බිරිස් ගත්තොත් ගම්බිරිස්, කුරුඳු ගත්තොත් කුරුඳු. ඒ වගේ මේ අපනයන කුෂි භෝග පදනම් කරගෙන තමයි අපි මේ ගම්මාන හදන්නේ. එතකොට ඒ ගම්මානයේ එක සමහර විට ඒරියා එක ලෑන්ඩ් ඒරියා එක හෙක්ටයාර් 500ක් වෙන්න පුළුවන්. ප්‍රතිලාභින් 5000 ප්‍රතිලාභින් 100ක් 200ක් වෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රමාණය එකතු කරගෙන ඔවුන්ට අවශ්‍ය ඒ වගාව කරන්න අවශ්‍ය දිරිගැන්වීම. විශේෂයෙන්ම අමාත්‍යාංශ විදිහට අපි පළවෙනිම දේ තමයි අපි වගා කරනකොට මහ පොළොවේ පැලයක් ඉඳනකොට ඒ පැලේ එහෙම නැත්නම් ඒ සීඩ් එකේ ක්වොලිටි එක සහ ඒකේ තියෙන ගුණාත්මක භාවය අපිට වැදගත් වෙනවා. ඒක නිසා අපි ඉස්සල්ලාම ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය ලබා දීලා ඒ අවශ්‍ය දැනුවත් කිරීම කරලා ඔවුන්ට ඒ අවශ්‍ය තාක්ෂණය ලබා දීලා ඒ සියල්ල කරලා කෝඩිනේට් කරලා ඒක වගා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුව වගේම සියලුම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් වරුන් සම්බන්ධ කරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මැදිහත් වීමත් එක්කලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඊට පස්සේ දැන් ඔබ මගෙන් ඊළඟට අහයි ගයන් ඒක අහන්න ඉස්සලා මම උත්තර දෙන්න කැමතියි. වගා කරා විතරද කියලා. නෑ. වගා කරලා විතරක් නෙමෙයි අපි දිගටම ඒ වගාවේ ඵලදායීතාවයේ වැඩි වෙනකන් ඒ අශ්වන්න නෙලනකන් ඊට පස්සේ ඒක මාකට් එකට ගෙනියනකන් ඒකට අවශ්‍ය සියලුම මැදිහත් වීම අමාත්‍යාංශය කරනවා. අවසානයේදී මාකට් එකට යනකොට අවශ්‍ය වෙළඳපොළ සම්බන්ධීකරණය කරන්න. එතකොට නැවත වතාවක් ආයි වැලියු ඇඩිෂන්ස් කරන්න. මේ සියල්ලටම අවශ්‍ය ඒකාබද්ධ කොම්ප්‍රිහෙන්සිව් වැඩපිළිවෙලක් තමයි අපේ අපනයන මේ කුෂි අපනයන ගම්මාන වැඩසටහන. ඒතර අපනයන කුෂිකර්ම ගම්මාන වැඩසටහන් පදනම් කරගෙන අවශ්‍යතාවයේ මත ඒ ඒරියාස් වලට ප්‍රොසෙසින් සෙන්ටර් එකක් පවා අපි කරන්න අපි ප්ලෑන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට දැන් කොළොන්නේ මේ වෙලාවේ කොළොන්නේ තියෙන්නේ ගම්මිරිස් වගා කිරීම පස්සේ නෙවෙයි. ගම්මිරිස් වගා කරලා තියෙනවා. හැබැයි ඒ ගම්මිරිස් වලට අවශ්‍ය මේ ටෙක්නොලොජි එක ප්‍රොසෙසින් එක කරන්න එතන පහසුකම් නැහැ. ඒතර අපිට අවශ්‍යයි ගම්මිරිස් කලෙක්ට් කරන්න සෙන්ටර් එකක්. ප්‍රොසෙස් කරන්න සෙන්ටර් එකක්. මූලික වශයෙන් ස්ටෙබ්ලයිස් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේවා මේ විදිහේ ක්‍රියාවලියක් තමයි අපේ අපනයන කුෂිකර්ම මේ ගම්මාන වැඩසටහන තුළ ක්‍රියාත්මක වෙන්නේ ගයන්. ඒකේ අවසාන ඉලක්කය තමයි අපි අර කියන දල ජාතික නිෂ්පාදනයේට අපේ ආදායම දෙගුණ කරන්නත් මේක තරුණ ව්‍යවසායකයන් විශාල වශයෙන් ආකර්ෂණය කරගන්නත්. නිෂ්පාදන සිදු කරනකොට අපිට හිතුමතේ නිෂ්පාදන සිදු කරන්නට බෑ. හැබැයි භෝග වගා කරනකොටත් ඒ භෝගය සඳහා අපිට ප්‍රමිතියක් තිබෙනවා. ප්‍රමිතිය සහතිකකරණය කිරීම කියන කාරණාව හරි වැදගත් කාරණාවක්. අපි පොඩක් අන්න එතන පොඩක් කියමු. ඔව්. ගයන් ඇත්තටම මේ අපේ පස් අවුරුදු සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රධාන ඉලක්කයක් තමයි අපේ සර්ටිෆිකේෂන් and accreditation කියන්නේ. ගොඩක් වෙලාවට අපිට ජාත්‍යන්තරයට යනකොට high ended market වලට යනකොට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපේ ලංකාවේ spices field එකේ certification. International certification ඒගොල්ලන්ගේ standards වලට aligned වෙච්ච certification system එකක් අපේ රටේ හරි අඩුයි. ඒක නිසා අපි අමාත්‍යාංශයේ විදිහට අපේ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් කරලා තියෙන්නේ අපි මේ කියන certification and accreditation. එතකොට ඒකට අවශ්‍ය වැඩපිළිවෙල අපි දැනට සකස් කරලා තියෙනවා. ඒත් එක්කම ගත්තාම අපි මේකට අවශ්‍ය gap certificate. ඒ වගේ මේක ගත්තාම GMP certifications. ඒ වගේ ගොඩාක් සහතික ඉල්ලනවා මේ විදේශ රටවල්. දැන් යුරෝපයේ ඉල්ලන සහතිකය නෙවෙයි අනිත් රටවල් ඉල්ලන්නේ. එතකොට මෙන්න මේ අවශ්‍යතාවය අනුව අපි මේ ශිෂ්ටයට අවශ්‍ය certifications and accreditation වලට යන්න වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තියෙනවා ඉදිරියේදී කුරුඳු වලට. විශේෂයෙන්ම කුරුඳු වලට gap certificate එක ගන්න ලංකාව මේ වෙනකොට වැඩ කරලා ඉවරයි. ඒතර අපේ අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ වගේම EDB එක මේ දෙක එකතු වෙලා වැඩ කරගෙන යනවා. අපි දැන් අපි අමාත්‍යාංශයේ විදිහට අපේ ගම්මිරිස් දැන් අපි ශ්‍රී ලංකන් පෙපර් කියන ඒ නාමයත් එක්කලා ලෝකයට යන්න අවශ්‍ය gap certificate එක ගන්න අවශ්‍ය වැඩ ටික අපි කරගෙන යනවා. ඒ වගේ හැම භෝගයකටම අවශ්‍ය certification වලට යන්න අපි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අපිට ඒත් එක්ක ගොවියාටත් යම් කිසි දෙයක් කියන්න අවස්ථාවක් ඇති. මේ අවස්ථාව මම හිතන්නේ මේ ප්‍රමිතිකරණය පිළිබඳ. ගොවියාට අපි දෙන්න ඕන උපදේශය මොන වගේ දෙයක්ද?
ඇත්තටම ගයන් ගොවියට දෙන්න තියෙන උපදේශය තමයි එකක් තමයි අපි දැන් මං ඊයේ අනුරාධපුරේ කියන්නේ කුරුණෑගල ගියා. කුරුණෑගල යනකොට ගයන් මං දැක්කා ගොඩක් ගම්මිරිස් වගා කරලා තියෙන පාර දෙපැත්තේ. එක දණක බහැලා බැලුවාම එක ගම්මිරිස් වලක් ඔහේ වගා කරලා තියෙනවා. ඒක ගම්මිරිස් විශාල වත්තක් ඒතකොට. ඒකේ ගම්මිරිස් ටික දිහා බලපුවම මම දැන් මෙතනදී අපි කතා කරගත්තාම දැන් මේ ගම්මිරිස් වැලේ එයාට දැන් මේ දවස්වල කරල් හැදිලා තියෙනවා. ගම්මිරිස් ඇට තියෙනවා. ඒ වැලේ ලොකු වැලක්. එතකොට ඒ වැලෙන් එයාට කඩන්න පුළුවන් අපිට තේරෙන්න කිලෝ එකක් විතර. හැබැයි අපි ගත්තොත් එහෙම අලුත් තාක්ෂණයත් එක්කලා මේක දිහා බලලා ඒ වැලට සාත්තු කරන්න ඕනේ. අපි වගාවට සාත්තු කරන්න ඕනේ. ඒක ගැන හොයලා බලන්න ඕනේ. අවශ්‍ය තාක්ෂණයත් එක්කලා ඒක ඩෙවලොප් කරන්න ඕනේ. එතකොට එයා කාලයක් තිස්සේ මේක වගා කරලා ලොකු ලෑන්ඩ් එකක් මේකට ආවස්තික පිරිවැයක් තියෙනවානේ. එයාගේ කාලය, ශ්‍රමය, ධනය, ඒ වගේම භූමිය මේ සියල්ලේ ආවස්තික පිරිවැය ගැන ගොවියා කල්පනා කරන්නේ නැහැ. ඒතර ගොවියා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ තමන් වගා කරනකොට ව්‍යාපාරික වගාවක් කරන්න. එහෙම නැත්නම් ආවට ගියාට වගා කරලා ගම්මිරිස් වල ඉඳලා ඊට පස්සේ ඔගේ ගම්මිරිස් කරල් ටික කඩා ගන්න යන එක විතරක් මදි. එහෙමනම් ඒකට අවශ්‍ය ඒ සියලුම දේවල් කරන්න ඕනේ. ඒක ගුණාත්මක භාවයේ වගේම යගේ ක්වොලිටි එකයි ක්වොන්ටිටි එකයි දෙකම වැඩි කරලා යගේ වියදමට සරිලන ආකාරයේ අස්වැන්නක් ලබාගෙන ඒක ලාභදායී දෙයක් කරගන්න නම් ඒ මට්ටමේ ඉඳගෙන ගොවියා එතන වැඩ කරන්න ඕනේ. එතකොට මෙතෙන්ට යන්න මේ ගොවීන් ඇත්තටම අපි අමාත්‍යාංශයේ කැමති නැහැ ගොවීන් කියන්නේ. අපි හැම වෙලාවෙම කියන්නේ අපනන කුෂි ව්‍යවසායකයෝ කියලා. ව්‍යවසායකයෝ තමයි අපි නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. ව්‍යවසායකයා හැම වෙලාවෙම තමන්ගේ කියන්නේ ව්‍යවසායයෙන් හැම වෙලාවෙම ලාභ උපරිම කරන්නනේ කල්පනා කරන්නේ. එතකොට මේ ශාස්ත්‍රයේ ඉන්න ගොවියා අනිවාර්යයෙන්ම ව්‍යවසායකයෙක් වෙන්න ඕනේ. ව්‍යවසායකයා තමන්ගේ ලාභය උපරිම කරන්නේ ඒකට අවශ්‍ය තාක්ෂණයන්. මේ තාක්ෂණය ලබා දෙන්න අපේ අමාත්‍යාංශයේ තියෙන ආයතන සූදානම් වෙලා ඉන්නේ. ගොවි ජනතාව විදියට අපි තාම එකම තැන දින්නේ. දැන් වෙලාව හරි තව අඩියක් ඉස්සරහට තියෙන්නේ. ව්‍යවසායකයෙක් විදියට ඔබේ නිෂ්පාදන ලෝකයට යවන්න අවස්ථාව විවර කර දීම සිදු වෙමින් පවතිනවා. අපි යන්නේ ඊළඟට වැඩිපුර කතා බහ කරු කාරණාවක් තමයි කහ පිළිබඳ. හැමෝම කහ වවන්න ගත්තා. මේ දවස්වල කහ පිළිබඳ අපි දකිනවා කහ පාරේ දැන් ඕනතරම් නිෂ්පාදන තියෙනවා. ඇත්තටම මේවා ප්‍රමිතියකින් අනුව නිෂ්පාදිත බීජ වලින් නිෂ්පාදිත කහද කියන ප්‍රශ්නාර්ථය අපිට එන්න පුළුවන්. අපි එතනින් පොඩ්ඩක් ඒ කතාව පටන් ගමු. ගයන් ඇත්තටම දැන් මේ වත්මන් වැඩපිළිවෙල යටතේ දේශීය නිෂ්පාදන දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ඉතාමත්ම වටින වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල තුල අද දේශීය ගොවීන් තමන්ගේ වගාවන් ප්‍රචලිත කරන්න ලොකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. එතකොට රටේම ආందోලනාත්මක මාතෘකාවක් වුණා කහ. 2019 මේ කියන්නේ පහුගිය 2020 අවුරුද්දේ ඉඳලා ඒත් එක්කම මේ දක්වාම මේක ලොකු මාතෘකාවක් බවට පත් වුණා. එකක් තමයි කහ නැහැ කිව්වා. කහ කියන්නේ විස බීජනාශකයක් කිව්වා. ඒතකොට මෙන්න මේ මාතෘකාව සංවාදය ආවනේ. ඒතර අපි අමාත්‍යාංශ දෙකපො දේ තමයි ගයන් මම ඔබට කියන්න ඕනේ. අපේ රටේ කහ දේශීය කහ අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් වියලි කහ අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 7500ත් 8000ත් අතර ප්‍රමාණයක්. එතකොට මේ 7500ත් 8000ත් අතර වියලි කහ ප්‍රමාණය ලබා ගන්න නම් ඒ වගේ 8 ගුණයක් 7 ගුණයක් අපි වගා කරන්න ඕනේ අමු කහ. එතකොට ෆ්‍රෙෂ් ටර්මරික් කිලෝ 7ක් ඕන වෙනවා ඩ්‍රයි ටර්මරික් කිලෝ එකක් හදාගන්න. එතකොට මේ දේශීය අවශ්‍යතාවයට සරිලන කහ ප්‍රමාණයක් මෙච්චර කල් කරලා තියෙන ආනයනය කරන්නේ. ඒතර දැන් අපේ රටේ ලොකු කියන්නේ මිනිස්සු අතර ලොකු පිබිදීමක් ඇති වුණා කහ වගා කරන්න. ඒක නිසා කහ වගා කරලා තියෙනවා. හැබැයි අපි අමාත්‍යාංශයේ මේක ගැන අපි බැලුවේ මේ කියන්නේ මැක්‍රෝ ලෙවල් එකේ අපිට ඕනේ මයික්‍රෝ මැනේජ්මන්ට් එකක් නෙවෙයි. මයික්‍රෝ ලෙවල් එකට වැඩි අපි අමාත්‍යාංශය දැකපු දේ තමයි දේශීය කහ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න නම් රට කහ වලින් සම්පෝෂිත කරන්න නම් අපේ රටේ වගා කළ යුතු කහ ප්‍රමාණය කියන්නේ අපිට හෙක්ටයාර් 500ක විතර කියන්නේ අක්කර 500ක් හෙක්ටයාර් 500ක් විතර අපිට අවශ්‍ය වෙනවා කහවලට අවශ්‍ය මේ බීජ ප්‍රමාණය වගා කරන්න. ඒතර අපි අපේ අමාත්‍යාංශය අවධානය යොමු කරේ quality certified seeds මිනිසුන්ට දෙන්න ඕනේ කියලා. ඒතර ටර්මරික් අවශ්‍යතාවයේ පුල්පිල් කරන්න අපි අමාත්‍යාංශය සාකච්ඡා කරලා දැන් වෙනකොට අපි certified quality seed garden 5ක් හදන්න අවශ්‍ය සැලසුම් සකස් කරලා තියෙනවා. එයින් පළවෙනි ඒ garden එක seed garden එක අපි
අපේ අම්බලන්ගොඩ අපි පටන් අරන් තියෙනවා යුද හමුදාවත් එක්ක එකතු වෙලා. එතකොට ඒ සීඩ් ගාඩන් එකේ සීඩ් ප්‍රමාණය එතන අක්කර 5ක් දැනට සීඩ් ගාඩන් එක ඒකේ ප්‍රමාණය අපිට ඉදිරියට අවශ්‍ය ඒ ප්‍රදේශයට අවශ්‍ය සීඩ්ස් වැඩි දියුණු කරගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඒ වගේ අම්පාර මේ වගේ දිස්ත්‍රික් 5ක් තෝරගෙන අපි සීඩ් ගාඩන් 5ක් හදන්න සකස් කරලා කටයුතු කරලා තියෙනවා. ඒතර අපේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තමයි ගයන් පහළ මට්ටමේදී ගොවීන් එක්කලා සම්බන්ධීකරණය කළා. ගොවීන් කහ වගාවට ඒගොල්ලන්ව යොමු කරලා ඒ කහ වලට අවශ්‍ය තාක්ෂණය, වගාවට අවශ්‍ය තාක්ෂණය, ඒ වගේම මේක ඩ්‍රයි කරන්න අවශ්‍ය තාක්ෂණය, ගලවන්න, ඒ වගේම මේක වොෂ් කරන්න මේ සියලුම තාක්ෂණයන් මේ වෙනකොට අවශ්‍ය සැලසුම් සකස් කරලා තියෙනවා. ඒත් එක්කම ගයන් දැන් ලංකාවේ පහුගිය කාල සීමාව පුරාම කතා කරපු දෙයක් තමයි ලංකාවේ කහ මේ කියන ඩ්‍රයි කරලා තියෙන මේ process එක අපිට සුදුසු නෑ කියලා. එතකොට ඒව කහ වලින් quality එක පාට වෙනස් වෙනවා. හැබැයි අපි දැනට ඔප්පු කරලා තියෙන අමාත්‍යාංශයේ විදිහට කතා කරලා සම්බන්ධ වෙලා මේ areas එකලා අපේ කහ වියලන්න ඒ කියන්නේ හොඳට ඩ්‍රයි කරන්න පුළුවන් තාක්ෂණය අපේ දෙපාර්තමේන්තුව මේ වෙනකොට දීලා තියෙනවා. ඒතර කහ වලට 2022 වෙද්දී මේ රටේ සම්පූර්ණ කහ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න, ස්වයංපෝෂිත කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අමාත්‍යාංශය වගේම අපේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එකතු වෙලා ක්‍රියාත්මක කරලා තියෙනවා. මේක අපි විතරක් නෙවෙයි ගයන්. පෞද්ගලික අංශයේ නිෂ්පාදක වෙන්න ඕනේ ප්‍රොසෙසර්ස්ලා ගත්තාම අපි කුළුබඩු නිෂ්පාදකයකට විජය පොඩක් මේකනේ මැක්කරි එක ප්‍රීලන් මේ වගේ සුවිශේෂ මට්ටමේ ඉන්න විශාල ව්‍යාපාරිකයොත් මේකට එකතු වෙලා රටේ කහ වගාව ප්‍රචලිත කරලා අපේ රටේ කහ වලින් රට කහ වලින් සම්පෝෂිත කරලා 2023න් පස්සේ අපේ කහ පිට රටවල් වලට යවන්න එක්ස්පෝර්ට් මාකට් එකට යවන්නත් අපි අවශ්‍ය වැඩ පිළිවෙල දැන් සකස් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා 2021 අවසානයේ වෙනකොට 2022 වෙනකොට මේ රටේ මේ කියන කහ ඉංගියක් ආයෙ ඇති වෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම තවත් දෙයක් එකතු කරන්න කැමති අපිට ඇත්තටම කොරෝනා වෛරස් එකත් එක්ක තමයි කහ අවශ්‍යතාවය දැනුනේ. ඒ වගේම අපි හඳුනා ගැනීමක් කරලා තිබෙනවා තවත් භෝගවල මේම උණතාවයක් එයි ඉස්සරහට. ඒ විදිහට යම් කිසි ආකාරයකට සැලැස්මක් සකසා තිබෙනවාද අපි ඒ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. ඔව් ගයන් දැන් කහ ඇත්තටම කොරෝනා වෛරස් එකත් එක්කලා ගත්තාම කහවල අවශ්‍යතාවය අපිට දැනුනේ ලෝකේ කහ ඉල්ලුම වැඩි වුණා. ඒ වගේම මම හිතන්නේ අපේ ඉඟුරු වල දැන් මේ ප්‍රශ්නේ ඉඟුරු වල තියෙන නැති මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා. හැබැයි අද වෙන විට අපේ රටේ අවශ්‍ය ඉඟුරු ප්‍රමාණය අපේ රට ඇතුලේ තියෙනවා. ඒතර අපේ ඉඟුරු කොරෝනා වලට මම හිතන්නේ හොඳ බෙහෙතක් විදිහට විදේශ පව පිළිඅරන් තියෙනවා. දැන් ගත්තම ගම්බිරිස් ගත්තාම ගම්බිරිස් වල පයිපරින්. ඒ පයිපරින් කියන එක කැන්සර් වලට හදන මේ මෙඩිසින්ස් වලට එක කන්ටෙන්ට් අපේ ඉන්ග්‍රීඩියන්ට් එකක් විදිහට ගන්නවා. ඒකෝර අපි ගත්තොත් ගම්බිරිස් සමහර විට ඉදිරි කාල සීමාව තුළ දැන් අපි ගත්තොත් එහෙම අපේ රටේ වැලියු ඇඩිෂන්ස් වලට දැන් හදලා තියෙන කම්පනීස් 38ම ලංකාව තුළ ක්‍රියාත්මක වුණොත් ගයන් ඒ කම්පනීස් 38ට අවශ්‍යයි ගම්බිරිස් මෙට්‍රික් ටන් 26000ක ප්‍රමාණයක් වැලියු ඇඩිෂන්ස් වලට විතරක්. හැබැයි ගයන් අද වෙනකොට අපේ රටේ නිෂ්පාදනය කරන්නේ ගම්බිරිස් මෙට්‍රික් ටන් 22000ක් විතරයි. ඒතර රට ඇතුලේ වැලියු ඇඩිෂන්ස් වලට මදි. එන්න ඒක නිසා තමයි අපි අපේ අපනයන කෘෂිකර්ම ගම්මාන පදනම් කරගෙන ඒ අවශ්‍යතාවයේ ඉදිරියේදී වැඩි වෙන අවශ්‍යතාවයට අවශ්‍ය විසඳුම දෙන්න තමයි අපි ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න කටයුතු කරලා තියෙන්නේ. හොඳයි. මේ සියලු කාර්යභාරයන් එක ගත්තාම ඊටාම දැවන්ත කාර්යභාරයක් රටට විදේශ විනිමය ගෙනීමේදී ඉතා ප්‍රමුඛ කාර්යභාරයක් කරන රාජ්‍ය අමාත්‍යාංශයක් විදිහට අපිට මේ අමාත්‍යාංශය හඳුනා ගන්න පුළුවන්. 2021 අභියෝග රාශියක් ඇති දැනට හඳුනාගෙන තිබෙන අභියෝග මොනවා වගේද? ගයන් පළවෙනි ඇත්තටම අභියෝග රසක් තියෙනවා. අභියෝග කියලා කියන්නේ මම නම් දකින්නේ ඒක අභියෝගයක් නෙමෙයි අවස්ථාවක් කියලා. අපිට තියෙන අවස්ථා විශාල ප්‍රමාණයක්. ඒ අවස්ථා සියල්ල අපි අඳුනගෙන ඒ අවස්ථාවන් උපරිම ආකාරයට ප්‍රයෝජන ගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් තමයි අපි හදලා තියෙන්නේ. එතනදී මම කිව්වේ ඔයාලට ආපහු ගත්තාම අපිට තියෙන අභියෝගය තමයි quality ඒ වගේම certified seeds and planting material. ඒක ලොකු අභියෝගයක්. ඒතකොට ඒත් එක්කම ඒ අභියෝගයේ අවස්ථාවක් වෙලා තියෙනවා මේ ශාස්ත්‍රයේ ලංකාවේ රිසර්ච් ඒ කියන්නේ අපේ පර්යේෂණ පැත්ත වැඩි දියුණු කරලා ඒකට අවශ්‍ය quality seeds
planting materials අපි හදන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. ඒක සමහර විට දැන් අපි ගත්තොත් එහෙම දැන් අපිට මේ අවුරුද්දේ දැන් කහ වගා කරන්න ගොඩක් අය ලෑස්ති වෙලා ඉන්නවා. හැබැයි දැනුත් මේ අවුරුද්දේත් අපි සමහර විට අපිට ලොකු චැලෙන්ජ් එකක් තමයි අවශ්‍ය සීඩ්ස් ටික හදාගන්නේ. හැබැයි දැන හෝ නොදැන අපි මේකට අවශ්‍ය වැඩපිළිවෙල අපේ රටේ දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි ගණනය කරා වගේම ගණනය නොකරපු විශාල ප්‍රමාණයක් මේකට එකතු වෙලා මේක අවශ්‍ය අනිවාර්යයෙන්ම දැන් මේක ව්‍යාපාරික අවස්ථාවක් වෙලා තියෙනවා. මම ඔබට කිව්වනේ තරුණ ව්‍යවසායකයෝ විශාල ප්‍රමාණයක් දැන් මෙතෙන්ට අවතීර්ණ වෙමින් ඉන්නවා කියලා. ඒක අවස්ථාවක්. මොනම වෙලාවකවත් අපි අපේ අමාත්‍යාංශය අපි ටීම් එකක් විදිහට වැඩ කරන්නේ, පවුලක් විදිහට වැඩ කරන්නේ. ගරු අමාත්‍යතුමා, අපේ කැබිනට් අමාත්‍යතුමා, ඒ වගේම ලේකම්තුමා, කැබිනට් අමාත්‍යාංශයේ ලේකම්තුමා, අපේ අමාත්‍යාංශයේ සියලුම කාර්ය මණ්ඩලය එක පවුලක් විදිහට වැඩ කරන්නේ. ඒ පවුලක් විදිහට කණ්ඩායමක් විදිහට වැඩ කරනකොට අපිට කිසිම අභියෝගයක් නැහැ. අපි මේවා ඔක්කොම අවස්ථාවන් කරගෙන ඒ අවස්ථාව රටට උපරිමයෙන් ලබා දීලා ඒකේ ප්‍රයෝජන රටේ මහජනතාවට ලබා දෙන්න වැඩපිළිවෙලක් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. හොඳ කාරණාවක් කෙලියට ආවා. මම අවසාන වශයෙන් අහන්න කැමතියි තරුණ තරුණියන් ඉතා බලාපොරොත්තු වෙන ඉන්න මේ ශ්‍රේෂ්ඨයට එන වගා කරන ශ්‍රේෂ්ඨයට තරුණ තරුණියන් එන්න ටිකක් බයයි. ටිකක් ඒක සංස්කෘතියත් එක්ක සමාජයත් එක්ක ටිකක් වෙනස්ම දැනක තිබෙන්නේ. ඔබතුමියට එකතු කරන්නට දෙයක් ඇති අපේ තරුණ තරුණියන්ට මේ ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ඨ වීමේදී ඔවුන්ට බියක් සැකයක් නැතුව ඔවුන්ට ප්‍රවේශ වෙන්න පුළුවන් කියන කාරණාවත් එක්ක ඇත්තටම දැනටමත් අපිට මේ ශේෂ්ත්‍රයට ප්‍රවිෂ්ඨ වෙලා අපිත් එක්ක ලොකු ගමනක් යන තරුණ කණ්ඩායමක් ඉන්නවා. ලොකු තරුණ කණ්ඩායම. ඒ වගේම දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යුන්ට මේ පණිවිඩය ගිහිල්ලා මේකත් එක්ක එකතු වෙලා විශ්වවිද්‍යාල අපේ දැන් ටොම් ජේ.සී. අඹවගාව අපේ අමාත්‍යාංශය විශාල වශයෙන් ප්‍රවර්ධනය කරලා තියෙනවා. එතකොට ඒකට ලොකු වෙළඳපොළක් තියෙනවා. එක්ස්පෝර්ට් මාකට් එකක් තියෙනවා. ඒතර ටොම් ජේ.සී. අඹවගාවට අවතීර්ණ වෙච්ච විශ්වවිද්‍යාල ශිෂ්‍යුන් ප්‍රමාණයක් අපිත් එක්ක දැන් වැඩ කරමින් ඉන්නවා. ඔවුන් කොයිම වෙලාවකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ආපහු එයාගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා රසාවක් ඉල්ලගෙන ආණ්ඩුවේ රසාවක් ඉල්ලගෙන යන්න අදහස් නැහැ. ඒගොල්ලන් මේකට කතා කරන්න මේ වෙනකොට ඔවුන්ගේ ව්‍යාපාරය පුළුල් කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. ඒත් එකම ගයන් කියන්න ඕනේ නැවත වතාවක් අපේ තරුණ කණ්ඩායමට දැන් අපි කතා කරොත් එහෙම අපිට ගොවියා කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ අර බුලත් පිට කාපු සරමක් ඇඳගත්ත එහෙම අර දුර්වල චරිතයන්නේ අපේ රටේ මිනිස්සු ගොවියව දකින්නේ. හැබැයි අපි ගොවියා දකින්නේ එහෙම කෙනෙක් නෙමෙයි. ගොවියා කියන්නේ රජෙක්. එතකොට ගොවියා කියන්නේ රජෙක් නම් ඔහු ඇවිල්ලා මොඩර්න් ගොවියෙක්. අපිට ඕනකම තියෙන්නේ මඩ ගහගත්ත අඹුඩ ගහගත්ත ගොවියෙක් හදන්න නෙවෙයි. මොඩර්න් ගොවියෙක්. ඒ කියන්නේ අද්දිකට ඇඳුම් ඇඳගෙන සන් ක්‍රීම් දාගෙන තොප්පියක් දාගෙන බූට්ස් දෙක දාලා තමන්ගේ ගොවි පොලේ වැඩ කරන්න තරුණ ගොවියෙක් කැමතිනේ. ඒ තාක්ෂණයත් එක්ක තමයි අපේ අමාත්‍යාංශය යන්නේ. ඇත්තටම අපි ගත්තොත් එහෙම අද අපේ සීනි කර්මාන්තය ගත්තොත් ලංකාවේ සීනි කර්මාන්තය කතා කරොත් එහෙම අපි දන්නවා අපේ රටේ සීනි රික්වයර්මන්ට් එක වාර්ෂිකව අපි ෆුල්ෆිල් කරන්නේ අපේ රික්වයර්මන්ට් එකෙන් ඊටමත් අඩු ප්‍රමාණයක් 10%කටත් අඩු ප්‍රමාණයක්. ඒතකොට ඒ අවශ්‍යතාවයට අදාළව අද අපි අපේ ලංකා සීනි සමාගම ගත්තොත් ලංකා සීනි සමාගමේ උග්ගොවින් විදිහට අද මේ වෙන විට ෆීල්ඩ් එකට ඇවිල්ලා තියෙන තරුණ උග්ගොවින් විශාල ප්‍රමාණයක්. ඒතර ඔවුන් දන්නවා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඔවුන්ට අවශ්‍ය මාකට් එක තියෙනවා කියලා. ඒ වගේම අපි කියනවා ඔබට නිදහස් ඔබේ චින්තනයත් එක්කලා නිර්මාණශීලී විදිහට ඉදිරියට යන්න නම් ඔබ රැකියා දෙන්නෙක් බවට පත් වෙන්න. රැකියා ඉල්ලගෙන කාගවත් පස්සේ යන්න එපා. ව්‍යවසායකයෙක් වෙන්න කටයුතු කරන්න. ලංකාවේ භූමිය මං හිතන්නේ ඊටමත් මොහොත මහ පොළොවක් අපිට තියෙනවා. මේ මහ පොළොවේ ප්‍රයෝජනය අපිට ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන චැලෙන්ජ් එක අවස්ථාවක් කරගන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට එන්න අපිත් එක්කලා ඒ අපි ඉල්ලනවා අපිට අවශ්‍යයි තරුණ ව්‍යවසායකයන් තරුණ තරුණියන් මේ ශාස්ත්‍රයට ඇවිල්ලා රට ඉස්සරහට ගෙනියන්න රටේ ආර්ථිකයට දායකත්වය දෙන්න ඔවුන්ට හැකියාව තියෙනවා. අපිත් එක්ක එකතු වෙන්න. අපිත් එක්ක ඕන තරම් උදාහරණ තියෙනවා. උදාහරණයක් විදිහට මේ වෙලාවේ නාච්චදුව අපේ තියෙන එක්ස්පෝර්ට් ভেජිටබල් ප්‍රොසෙසින් සෙන්ටර් එක තරුණ ගොවි කණ්ඩායමක් තරුණයෙක්ගේ ප්‍රධානත්වයෙන් තරුණ ගොවීන් 400ක් විතර එකතු වෙලා ඔවුන් කොවිඩ් පීරියඩ් එක පුරාවම ලංකාවට අවශ්‍ය එළවලු සප්ලයි කරා. අද මාලදිව වෙනට ඩුබායි වලට ඔවුන් විශාල වශයෙන් එළවලු යවනවා තරුණයෝ කණ්ඩායම. ඒ වගේ අපිත් එක්කලා ඉන්නවා ගොඩක් අය. අපි ඒ වගේම කණ්ඩායමක් රටේ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. 2021 සුබ වෙයි මං හිතන්නේ තරුණ තරුණියන්ට වගේම රටටම සුබ නව වසරක් වෙයි කියන ප්‍රාර්ථනාව හිතේ දල්ලාගෙන අපි මේ කෙටි සාකච්ඡාව හමාර කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දිනේදී අපි කතා බහ කළේ උක් බඩේ ඉරිඟු කජු ගම්බිරිස් කුරුඳු කරාඹුනැටි බුලත් ඇතුළු කුඩා වැවිලි බොහෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා
අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මයාත් එක්ක බෙහෙම ස්තුතියි අපිට මේ කෙටි සාකච්ඡාව ලබා දීම පිළිබඳ. ඉතින් ඉදිරියට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් හෙට දවස සුබ වේවා කියන ප්‍රාර්ථනේ ඒ වගේම නිරෝගී සම්පන්නියම ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.